සමන්තා චක්ඛවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද මේ හැම දෙනෙක්ම එකතු වෙලා ධර්මය ශ්‍රවණය කරනවා වගේ මේ ධර්ම දේශනාව පටිගත කරමින් කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ඒ වගේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය පිණිසත් අවස්ථාව සලසලා දෙනවා. ඉතින් අද මේ මහා පින්කම මේ ධර්ම දේශනාව සිදු කරන්නට මූලිකම අරමුණ බවට පත්වෙන්නේ මේ වසරේ 2021 වර්ෂයේ කටින මහා පින්කම් මේ ලෝකෙ තියෙන පූජනීයම පුණ්‍ය භූමිය තුල කටින පින්කමේ පින්බර දායකත්වය බාරගෙන කටයුතු කරන එරංගා සමරතුංග මහත්මිය, උපේන්ද්‍ර සමරතුංග මහත්මයා, ඒ වගේ මේ පවුලේ දියණියන් වන දිනු බණ්ඩාරනායක සමරතුංග දියණිය, තෙරුණි බණ්ඩාරනායක සමරතුංග දියණිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවා මේ ලෝකෙ තියෙන පූජනීයම පුණ්‍ය භූමිය කුමක්ද කියලා. අපි කාගෙන් ඇහුවත් සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙන උතුම් බුද්ධ ගයා වජිරාසන පුණ්‍ය භූමිය. එවැනි උතුම් පුණ්‍ය භූමියක් අපිට ජීවිතේ එක වතාවක් හරි දැකලා හිත පහදවාගෙන වන්දනා කරගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරේ මරණ මංචකේ ඒ පින සිහි වුණත් ඒ කෙනා ඒ කාන්තෙන් අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙලා සුගතියේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාන්න මොහොතකට පෙර ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කරා ආනන්දය සද්ධාවන්ත කුලපුත්‍රයෙක් තමන්ගේ ජීවිතේ දැකබලා වන්දනා කරගත යුතු ස්ථාන 4ක් තියෙන. මම සරණගිය බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට මේ ලෝකයට බිහි වුණේ ලුම්මිනි සල්වනේ මෙන්න මේ ස්ථානයේ. කෙනෙකුට ඒ භූමිය සියසින් දැකලා වන්දනා කරගෙන ඒ සිදුවීම සිහි කරගෙන පින් රැස් කරගෙන තිබ්බොත් ඊළඟට කෙනෙක් තමන්ගේ ජීවිතේ ඒ උතුම් බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය දැකලා වන්දනා කරලා මම සරණගිය මගේ බුදුරජාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනා පරාජය කරලා සියලු ක්ලේශයන් ප්‍රහාණය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච භූමිය මෙතනයි කියලා ඒ බුද්ධගයා වජිරාසන භූමිය සියසින් දැකලා වන්දනා කරගත්තොත් ඒ පින යාට මරණ මංචකයේ සිහි වුණොත් එයා ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට බරණැස ඉසිපතනේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාදුරුවෝ විතරක් නෙමෙයි අවිධහිත භූමියක්. මේ ලෝකයේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන්නේ ඒ ඉසිපතන මිගදාය පුණ්‍ය භූමියමයි. එදා අපේ බුදුරජාණන් වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලාට ඒ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරමින් දහම් ගඟ විවර කරපු භූමිය. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ සියසින් දැකලා වන්දනා කරගෙන ඒ පින් රැස් කරගෙන මරණ මංචකයේ සිහි වෙනවා. මම මේ පුණ්‍ය භූමිය වන්දනා කරගත්තා. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ දේශනා කරපු භූමිය මගේ සියසින් මං දැකගත්තා කියලා සිහි වුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා.
ඊළඟට පිරිනිවන් පාවදාල කුසිනාරාවේ මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය කෙනෙක් තමන්ගේ ජීවිතයේ දැකල වන්දනා කරගෙන අප්‍රමාණ පින් රැස් කරගන්නවා. මරණ මංචකේ සිහි වෙනවා පිරිනිවන් මංචකේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා කියලා මේ සතර ස්ථාන ගැන බුදුරජාණන් වහන්සේ බුදු මුවින්ම දේශනා කරා. මේක සඳහන් වෙන දීඝනිකාය මහා පරිනිබ්බාන සූත්‍රයේ බුද්ධ වචනයක්මයි ඒක සත්‍යයක්මයි. ඒ වගේමයි පිංහතුනි මේ බුද්ධ ශාසනයටම අපට තියෙනවා සියලු බුදුරජාණන් වහන්සේලා සේවනය කරන අවිධහිත කියලා තවත් පුණ්‍ය භූමි 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්නන. අර සතර ස්ථානවලිනුත් ස්ථාන 2ක් මේ අවිධහිත පුණ්‍ය භූමිවලට ඇතුළත් වෙනවා. ඒ අවිධහිත කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර පරිහරණය කරන මේ විශ්වයේ මේ ලෝකධාතුවේ පහළ වෙන හැම බුදු කෙනෙක්ම සේවනය කරන භූමිවලට කියනවා අවිධහිත පුණ්‍ය භූමි. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වෙන්නේ මේ විශ්වයේ එකම භූමියක. අපි හඳුන්නනවා දඹදිව මධ්‍යදේශයේ මධ්‍ය භූමිය හැටියට ඒ භූමිය හඳුන්නනවා. ඒ වජිරාසන පුණ්‍ය භූමියත් හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙන්න උපයෝගි කරගන්නේ ඒ භූමියේ එතනමයි. ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ නියමිත කාලය එනකොට ඒ භූමිය සකස් වෙනවා. බෝධීන් වහන්සේ පවා පහළ වෙන්නේ දෙවියෙක්කත් බ්‍රහ්මයෙක්කත් මනුස්සයෙක්කත් කවුරුවත් ඒ බෝධිය එතන රෝපණය කරනවා නෙමේ. බෝසතාණන් වහන්සේ මවකුසින් බිහි වෙනකොටම වජිරාසනය ළඟින් ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ බෝධයේ බෝ අංකුරය වජිරාසනය ළඟින් පැනනගෙනවා. අපි අහලා තියෙනවා සහජාත වස්තු කියලා. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙච්ච දවසෙමයි වජිරාසනය ළඟින් ඇසතු බෝධයේ බෝ අංකුරේ පැනනැක්ගේ. උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිස්ක්‍රමණය කළ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරක්‍රියා කරලා එදා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්චේ බෝධීන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. ඒ බෝධීන් වහන්සේට පිටදීලා තමයි වජිරාසනයේ මත එදා සම්මා සම්බුද්ධත්වයට පත්වේ. හැම බුදු කෙනෙක්ම සේවනය කරන අවිධහිත පුණ්‍ය භූමිය. ඒ වගේමයි ඉසිපතන මිගදාය භූමියත් මේ විශ්වයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන භූමිය. පිංහතුනි මේ ලෝකයේ තුනුරුවන් පහළ වුණේ එතනද. දැන් අපි දන්නවා බුද්ධගයා වජිරාසන භූමියේදී බුද්ධ රත්නය වෙසක් පෝය දවසේ ලෝකෙට පහළ වුණා. නමුත් ඉසිපතන මිගදාය පිම්බිමේ තමයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව දේශනා කරනවා සමගම ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ මේ විදිහට බුදුමොවෙන් ඒ උතුම් ධම්මචක්කේ දේශනා කරනවා සමගම ධර්මරත්නය ලෝකෙට පහළ වුණා. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරද්දී ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒක හරි ආශ්චර්යමත් පැවිද්දා. සසරේ සිවුරු පිරිකර පූජා කරලා මහා පින් කරගත් අයට තමයි ඒ පැවිද්ද ලැබෙන්නේ. බුදු කෙනෙක් ශ්‍රී හස්තයේ දිගු කරනවා ඒ කෙනා දිසාවට මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනාකොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොට කෙස් රැවුල් ඉවත් වෙනවා. ඒක 이르දියක්. බුදු කෙනෙකුට කළ හැකි 이르දිමේ ප්‍රාතිහාරයක්. ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලබලදී. ඇඳගෙන හිටිය වස්ත්‍ර ඇගෙන් අතුරු දහන් වෙලා අරහත් දජය මේ චීවරයක් ශරීරයට පහළ වෙනවා.
සිවුරු පිරිකර ශරීරයට පහළ වෙලා පාත්‍ර සිවුරු ඇතුව භික්‍ෂුවක් හැටියට සුරූප වෙනස් වෙලා ඉරදියෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරී පහළ වෙනවා. ඒ සමගමත අඥා කොන්නඥ කියන ස්වාමීන් වහන්සේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම සංගරත්නය පහළ වුණා තුනුරුවන් ස්ථාපිත වනේ ඉසිපතන මිගදාය භූමි. මේ ලෝකයේ තියෙන අවිධහිත භූමිය. ඊළඟට සැවැත්නුවර ජේතවන භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ වස්කාල 19ක් වස් සමාදන් වෙලා වැඩ සිටිය. හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වස් සමාදන් වෙලා වැඩඉන්න භූමිය තමයි සැවැත්නුවර ජේතවනාරාම පිම්බිම. එදා අනාත පින්ඩික සිටුතුමා 54 කෝටියක් වියදං කරලා. රන් කහවනු 18 කෝටියක් බිම අතුරලා ඉඩම මිලදී ගත්තේ. කුටි සෙනසුම් ගොඩනැගිලි අංග සම්පූර්ණ ආරාම ඉදි කරන්න තවත් 18 කෝටියක්. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා මේ ආරාමි සඟ සතු කළ පූජ කරන පින්කමට තවත් 18 කෝටියක් වියදන් කර. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටිය නිසා උන්වහන්සේගේ ධර්ම දේශන අතර මේ 84,000ක ධර්මස්කන්දේ වැඩිම දේශන ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සැවැත්නුවර ජේතවන පිම්බිමේ. එනිසා තමයි අපි බොහෝ දේශන අහනකොටේ දේශනාවල සඳහන් වෙන්නේ ඒකන් සමයම් භගවා සාවත්තියන් විහරති ජේතවනේ අනාත පින්ඩිකා සාරාමී. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ අනාත පින්ඩික සිටතුමාගේ ආරාමි වැඩයින් නැදි මේ දේශනාව කරා කියලා. ඊළඟ අවිධහිත භූමිය තමයි සංකස්ස පිම්බිම. හැම බුදු කෙනෙක්ම දෙව්ලොවට වැඩම කරලා ඒ අභිධර්ම දේශනාව සිදු කරලා ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන රන් ඉනි මගක් මවනවා ඉරදියෙන් තවතිසා දෙව්ලොවයිදම් මනුලොවට. බුදුරජාණන් වහන්සේ ඉනිමගකින් බහිනවා නෙමෙයි. හැබැයි ඒ ප්‍රාතිහාරය මිනිස්සු දකින්නේ වගේ. ඒක ප්‍රාතිහාරයක්. බුදුරජාණන් වහන්සේ අහසින් පහලට වඩිනකොට දෙව් බඹුන් උන්වහන්සේ පිරිවරාගෙන සක්‍ර දෙවියන් ජයතුරා සකපිමිනෝ. මහා බ්‍රහ්ම දෙවියන් මුතුකුඩේ දරාගෙන බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මුතුකුඩයක් ඉහළගෙනනවා. පංචසික දෙවියන් වීනාවාදනය කරනවා. සියලු දෙව් බමුන් දිවිය මේ පෙරහැරකින් බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන දිවිය තූරිය නාද මැදින් බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඒ වඩින ගමනේ එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබන්නේ හැම බුදු කෙනෙක් මෝය විදිහටම. ලෝක විවරණ ප්‍රාතිහාරි සිදු කරගෙන දෙව්ලොවින් මනුලෝට වැඩම කරලා සිරිපතුල තබන තැන අදාපි කියන සංකස්ස කියල. මෙන්න මේ ස්ථාන 4 අවිධහිත කියන හැම බුදු කෙනෙක්ම සේවනය කරන. එතකොට දැන් අපි කතා කරා මේ දේශනාවදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ 4 ස්ථාන. උන්වහන්සේ මවකුසින් බිහිවෙච්ච ඉපදිච්ච තැන, බුදුවෙච්ච තැන, ප්‍රථම ධර්ම දේශනා කරපු තැන, පිරිනිවන් පාවදාළ භූමිය. ඊළඟට අවිධහිත ස්ථාන 4. බුද්ධගයා වජිරාසන භූමිය, ප්‍රථම ධර්ම දේශනාව සිදු කරපු ඉසිපතන මිගදාය භූමිය, සැවැත්නුවර ජේතවන පිම්බිම, ඒ වගේම සංකස්ස පුුණ්‍ය භූමිය. පිංහතුනේ මේ ස්ථාන ගැන සඳහන් කරේ අද ඔබ මේ ධර්මය ශ්‍රවණය කරන්නේ මෙවර මේ පිංහතුන් එකතු වෙලා බොහොම සද්ධාවෙන්. අපි දන්නවා මේ කාලෙ පින්කං කරන්න පුළුවන් කාලයක් නෙමේ. ගිය වර්සය ගිය අවුරුද්දේ පවා මේ ලෝකෙ බොහෝ රටවල ස්වාමීන් වහන්සේලා අපි දන්න ඔස්ට්‍රේලියාව පවා බොහෝ සාමීන් වහන්සේලාට වස්සාරාධනා කිරීම් සිදු කරගන්නවත් බැරුව ගිය. උන්වහන්සේලා පව අන්ත්‍රජාලය යටතේ සූ මැප් එකින් තමයි වස් ආරාධනා කරනව කරේ. ඒ වස් සමාදන් වෙච්ච කාලය තුළ මේ රටවල් ලොක්ඩවුන් කරලා. ලංකාය පවාගේ වර්ෂය කටින පින්කම් මේ මොකුවත් හරියට කරගන්න බැරිවුණ. අපි දන්නවා මේ වෙලා වෙනකොට අපි මේ බණහන මේ කාලේ මේ වසංගතයේ ඉතාමත් දරුණු මට්ටමෙන් ලෝකෙ පැතිරෙනවා. විශේෂෙන්ම ඉන්දියාවේ. අද දඹදිව ඔබට පේනව ඇති දවසකට කී 1000ක් මිනිස්සු මරණයට පත්වෙනවාද.
කී ලක්ෂයක් එක දවසකට අලුත් රෝගීන් දවසගානි වාර්තා වෙනවද. මිනිස්සුන්ට මිනිියක් වල්ල ගන්න තැනක් නැතුව මිනිියක් පුච්ච ගන්න තැනක් නැතුව සමහර මිනි ගංගාව පා කරලා යවනු. සමහරු බයිසිකල්ලොල මිනි බැඳගෙන යනු. ගෙනිය ගන්නවත් වාහනයක් නැතු. එදකොට ඉන්දියාව මේ වගේ වසංගතයෙන් දරුණුවටම පීඩාවිදින කාලයේ අපේ රටේ ස්වාමීන් වහන්සේලා අදටත් මේ මොහොතේ ඒ උතුම් බුද්ධ භූමී රැකගෙන ඒ බුද්ධ භූමිවල බොහෝ දුක්ග හැට විඳමින් දම්බදිව සිද්ධස්ථාන ආරක්ෂා කරගෙන ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා ඒ උතුම් පුුණ්‍ය භූමිය වැඩ සිටිනවා. දමදිව බුද්ධගයා පුුණ්‍ය භූමී දැ වෙනද මේ කාලවල වෙනකොට අවුරුද්ධකට මාස දෙක තුනක් මාස කීපයක් තමයි සැදැහැවතුන් ඒ දමදිය වන්දනා ගමන් අඩුවේ. සමහර වෙලාවට ලංකාවයයි සීත කාලේ දමදිවගේ නැතිවුණාට විදේශ රටවල් වල ඉන්න බොහෝ පිරිස සීත කාලෙත් යනෝ දමදිව. ඔය රස්නේ මාසයක් දෙකක් වගේ තමයි බොහෝ පිරිසක් දඹදිව වන්දනාව යන ගමන අඩුවේ. නමුත් ලංකාවේ සැදැහැවතුන් තායිලන්තෙ බුරුමේ ලෝකේ පුරා බෞද්ධ රටවල්ලෝ ලක්ෂ සංඛ්‍යාත පිරිස නිරන්තරයෙන් ගැවසිච්ච වන්දනාමාන කරපු මහා පින්කං කරපු ඒ දඹදිව උතුම් බුද්ධ භූමි අද මේ වෙනකොට වන්දනා නඩවත් මනුස්සේකුට යාගන්න තියා පින්කමක් කරගන්න කිසිම විදිහක් නැතුව. ඊළඟට ඒ විහාරස්ථානවල ඒ උතුම් පුුණ්‍ය භූමිවල වැඩඉන ස්වාමීන් වහන්සේලා බොහෝම දුකසේ මේ වසංගතයක් මධ්‍යයේ උන්වහන්සේලා ආහාර ටික සකස් කරගෙන දානටිකවත් හරියට හදාගන්න විදිහක් නැතුව ලෙඩරෝගවලට හරියට බෙහෙතක් ගන්න පරිසරයක් නැතුව ඒ මහා දුක්ග හැට විදිමින් තමන්ගේ ජීවිතයේ බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරගෙන අද දඹදිව වැඩ සිටිනවා. ඒ දඹදිව වැඩඉන්න ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ පින්වතුන් කල්පනා කරා පුළුවන් උපරිමාකාරයෙන් වෙනත් රටක ඉඳගෙන හරි මෙවර කටින පින්කමේ දායකත්වය භාරගෙන ඒ කටින පින්කං පුළුවන් උපරිම ආකාරයට සිදු කරන්න. තින් ඒ අනුව මේ පිංහතු මෙවර බුද්ධ ගයා ඒ උතු පූජනය පුුණ්‍ය භූමියයේ කටින පින්කම භාරගෙන කටයුතු කරනවා. මේ වතාව කටින පින්කම වෙනුවෙන් බුද්ධ ගයා උතුම් පුුණ්‍ය භූමියයේ ඒ මහාබෝධි විහාරස්ථානය පූජනය නායක මාහි පාණන් වහන්සේ හැටියට රාහුල නායක හාන්දුරන් වහන්සේ වගේම සීවලි හාන්දුරන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා කීප නමක් මේවර වස් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ තුන්නම පමණ ස්වාමීන් වහන්සේලා වගේම මේ පින්වතුන් වස් ආරාධනය සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේට සැරියුත් මුගලන් සීවලි ආදී ඒ උතුම් මග්‍රශ්‍රාවකයන් වහන්සේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගෙන් පැවතගෙනෙන ඒ උතුම් මහා සංඝයා අරමුණු කරගෙන මේවර වස්සාරාධනය සිදු කරන. ඒ සිතුවිල්ලම ජීවිතයේ මහා පින්කම බුදුරජාණන් වහන්සේ සියලු බුදුවරු බුද්ධත්වයට පත්වෙච්ච භූමියයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වස්සාරාධනයක් සිදු කරන. අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමීපුරපු සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සිහිකරගෙන. ඒ උතුම් මහරහත් පරපුර සිහිකරගෙන බුද්ධගයා විහාරස්ථාන වැඩඉන්න ඒ උතුම් සාමීන් වහන්සේලාට වස්සාරාධනා කරනු. තිං අද ඔස්ටේලියාවින්දම් මේ පින්වතුන් සිද්නි නගරී පින්වතුන් අද එහෙ ඉඳගෙන වැසි සලු සකස් කරලා ඒවා බොහෝම ගෞරවාන්විතව ලංකාවින්දම් මේ රටට වඩම්මල පිරිත් කියලා මේ දින කීපේම වතාවත් කරලා ස්වාමීන් වහන්සේලා වඩම්මුමින් පිරිත් පින්කන් සිදු කරලා ඉන්දියාවට බුද්ධගයාවට ඒ නියමිත දවසේ වස්සාරාධනා කිරීම පිණිස මේවා ගුවන් මගින් ඒ රටට යවලා මෙහෙඉදගෙන හරි ස්වාමීන් වහන්සේලාට අන්තර්ජාලය තුළින් වස්සාරාධනා කිරීම සිදු කරන්න මේ පින්වතුන් සැලසුම් කරා. ඒවගේමයි බරණැස ඉසිපතන මිගදාය පුුණ්‍ය භූමිය අවිධහිත පිම්බිම සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ පුුණ්‍ය භූමිය වැඩ සිටින ඒ උතුම් සුමිත්තානන්ද නායක හාන්දුරන් වහන්සේ ප්‍රධාන ඒ ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන තවත් දායක පිරිසක් සම්බන්ධ කරගෙන
ඒ විහාරස්ථානයේ මෙවර කටින පින්කම භාරගෙන කටයුතු කන ඒ පින්වතුන් සමඟ එකතු වෙලා වස්සාරාධනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මයි සැවැත්නුවර ජේතවන පුුණ්‍ය භූමියයේ මේවර වස් සමාදන් වෙලා වැඩ සිටින්න බලාපොරොත්තුවෙන් වැඩඉන්න ඒ සද්ධාලෝක නායක පූජනී නායක හාන්දුරන් වහන්සේ ප්‍රධාන පූජනය මහා සංගරත්නයටත් ඒ වස්සාරාධනා භාරගෙන කටයුතු කන සැදැහැවතුන් සමඟ මේ පින්වතුනුත් එකතු වෙලා මේ මහා පින්කම සැලසුම් කරමින් මේ පින්කමට සම්බන්ධ වෙනවා. ති මෙන්න මේ පින්කමත් එක්ක තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්න. පිංහතුනේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ නමකට මේ සිවුරු පිරිකර පූජා කිරීම. දැ මේ වස් ආරාධනා කරනකොට වැසිසලු පූජා කරලා වස් ආරාධනා කිරීම සිදු කරනවා. ඒ අපේ ශාසනික සම්ප්‍රදායත් එක් එන සිදුවීම. ඔබ දන්නවා මේ වස්සාරාධනා කිරීම් සිදු කරද්දී මුලින්ම විසාකාව තමයි මේ වැසිසලු පූජා කළ මේ වස්සාරාධනා කිරීම සිදු කරේ. විසාකාවගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගෙන් වර 8ක් ඉල්ලපු අවස්ථාවක් තියෙන. මේ එක දවසක් දෙකක් කරන පින්කමකට නෙමෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ විසාකාවගේ නිවසේ දානයකට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා 500ක් සමඟ වැඩම කර. එදා විසාකාව බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට 500 නමකට දානයකට ආරාධනා කරන්න නිවසට. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්ත. හැබැයි නියමිත දවස විසාකාව දානි හදල සූදානන් වෙලා බොහෝම සතුටින් මණ්ඩපයක් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි සූදානන් කරලා මෙන්න මහරාත්‍රී මහා ධාරානිපාත වර්සාවක් ඇදහැලුණ. ගංගා දෙගොඩ තලාගෙන යනවා. පාරවල් වතුරෙන් යට වෙලා. ගංගාවල වතුර පිටාර ගලලා. සමහර ගෙවල් පාරවල් වතුරෙන් යට වෙලා. දැම් විසාකාව කල්පනා කරනු අනේ බුදුරජාණන් වහන්සේ කොහොමද වඩින්නේ. 500ක් මහරහතන් වහන්සේලා කොහොමද මගේ දානට වඩින්නේ. මේ පාරවල් වතුරෙන් යට වෙලා කොහොමද උන්වහන්සේලා වඩම්මගෙන හරියෙන්නේ. දානේ සියල්ල සූදානන් කරලා මේ ගැන කල්පනා කර කර ඉන්නකොට මෙන්න බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ අහසින් විසාකාවගේ නිවසට වඩිනෝ. එදා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ වඩිනකොට සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු 500ක් අහසේ මුතුකුඩ දරාගෙන බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට ඉහලින් මුතුකුඩ දරාගෙන අහසින් දෙවුරු වැඩිය කිය. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට විසාකාව බොහෝම සද්ධාවෙන් තමන්ගේ නිවසේදි දානය පූජා කරා. දානි පිළිගන්නවල අවසන් වෙලා බුක්තානුමෝදනා ධර්ම දේශනාව සිදු කරන්න සූදානන් වෙන වෙලාවේ විසාකාව බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ල වන්දනා කළ කියනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මට ඉල්ලීම් 8ක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලල අවසර ගන්න ඕන මට වර 8ක් ඕන කිව්. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව ඔබට ඔබේ ඉල්ලීම් වලට අවසර දෙන්න කලින් මොනවද ඔබේ ඉල්ලීම්. ඉස්සල්ලා විසාකා ඔබේ ඉල්ලීම් ටික තතාගතයන් වහන්සේ ඉදිරියේ කියන්න කියෝ. ඒ වෙලේ විසාකා වැඳගෙන කියනවා අවසරයි ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මට අද පටන් මේ සැවැත්නුවරට වඩින ආගන්තුක ස්වාමීන් වහන්සේලා උදෙසා ආගන්තුක දානය පූජා කරන්න මට අවසර ඕන. මේක දවසක් දෙකක් තුනක් නෙමෙයි. පිංහතුනි සැවැත්නුවරට දවසකට ස්වාමීන් වහන්සේලා 9 වඩිනව සමහර දවස්වලට. ඒ වඩින ස්වාමීන් වහන්සේලා ගැන නිතර තොරතුරු සොයා බලමින් ආගන්තුක දානය පූජා කරන්න මට අවසර ඕන කියෝ. මොකද උන්වහන්සේලා වැඩියට පස්සේ දැම් බලන්න මේ විසාකාව කොච්චර සංඝයා ගැන හිතනවද කියලා. විසාකාව හිතනවා සැවැත්නුවරට වඩින්න බොහෝ ඈත ගම්මානවල ගම් නියම් ගම්වල ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝ දුර ගෙවාගෙන සැවැත්නුවරට එනවා. සමහර වෙලාවට වඩිනකොට රාත්‍රී වෙලා බොහොම වෙහෙසට පත් වෙලා. උන්වහන්සේලා සැවැත්නුවරට ආවට පස්සේ පිණ්ඩපාත යායුතු මාර්ග නොයායුතු මාර්ග අනතුරු සහිත තැන් සැවැත්නුවර ගැන කිසිම දැනුමක් නෑ.
ඉති ඒ නිසා උන්වහන්සේලාට සැවැත්නුවර ගැන දැනුමක් ඇතිවෙන්න ටික දවසක් යනවා. සමහර වෙලාවට දවසක් දෙකක් යනවා භික්‍ෂූන් වහන්සේලාගෙන් විස්තර දැනගෙන පින්ඩ පාත යන පාරවල් මාර්ග ගැන දැනගන්න. එතෙක් ආගන්තුක ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න මට අවස්ථාව ඕන කියෝ. ඒ තමයි පළවෙනි ඉල්ලීම. ඊළඟට විසාකාව කියනො ස්වාමීණී භාග්‍යතුන් වහන්ස සැවැත්නුවරින් චාරිකාය වඩින ගමික භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. බුදු හාමුදුරුවන්ගෙන් අවවා දරගෙන භාවනාවපදේ සරගෙන බොහෝ ඇත ප්‍රදේශ සමහර යනවා කැලේට භාවනා කරන්න කමටහන් අරගෙන. සමහරු යොදුන් 100 ගණන් දුර පිටත් වෙනවා. ඒ ගමන පිටත් වෙන්නේ උදේ පාන්දරින් චාරිකාය වඩින භික්‍ෂූන් වහන්සේලා. එතකොට උන්වහන්සේලාට ගමනක් යද්දී උදේ පින්ඩ පාති ගිහිල්ලා දානෙ වලඳලා ගමන පිටත් වෙන්න ගියොත් ගමන යාගන්න අපහසු වෙන සමහරලාට වෙලාව පහු වෙනවා. සමහර වෙලාවට මගදී දානයක් නැති ගමක් මුණ ගැහෙන්න පුළුවන්. එදා දවසම කුසගින්න වැඩඉන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස සැවැත්නුවරින් චාරිකායි පිටත් වෙන ස්වාමීන් වහන්සේලා ගැන හොයලා බලල උන්වහන්සේලාට දිනපතා දන් දෙන්න මට අවස්ථාව දෙන්න කිව. ඔන්න දෙවනිල්ලීම. ඊළඟට විසාකාව කියන ස්වාමීණී භාග්‍යතුන් වහස මන් දවසක් අහගෙන හිටියා තතාගතයන් වහන්සේ දම්සභා මණ්ඩපේදි දේශනා කරනවා කැඳ දානයක ආනිසංස 10ක්. ස්වාමීනී මට අවසර දෙන්න හැමදාම මේ සැවැත්නුවර වැඩඉන්න සංඝයාට උදෑසන කැඳදානය සකස් කරල මේ ආරාම සෙනසුන්වලට කැඳ පිළිගන්වන්න මට අවසර ඕනැකිව. දැම් මේ එක දවසක් දෙකක් නෙමේ. එතකොට ඔබට හිතෙන පුළුවන් විසාකාව කොහොමද මේවා කරන්න කියලා. පිංවතුනි විසාකාව කියන්නේ නගර හිටපු ධනවත්ම කෙනෙ. සිටු තනතුරක් ලැබෙන්නේ නගර ඉන්න ධනවත්ම කෙනාට. ඒ නගර ඉන්න ඉහළම ධනවතාට තමයි පළවෙනි සිටු තනතුර ලැබෙන්. දෙවනි සිටුවරය බවට පත්වෙන්නේ දෙවනි ධනවතා. අපි හිතම සාමාන්‍යගේ නගරම ඉන්න ඉහළම කෝටිපතිය. එතකොට විසාකා විවාහවනෙත් බොහෝම ධනවත් මිගාර පවුලෙ මිගාර සිටුපුට්‍රය එක. තවත් ධනවත් සිටු පවුලක. එනිසා විසාකාවට ඒ තියෙන ධනයත් එක ඒකේ හැටි දෙයක් නෙමේ. හැබැයි විසාකාව කොච්චර හිතනවද කියල බලන්න ශාසනය ගැන ඊළඟට විසාකාව කියනව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මගේ 4 වෙනි ඉල්ලීම තමයි මේ සැවැත්නුවර වැඩඉන්න ගිලන් ස්වාමීන් වහන්සේලාට සුදුසු ගිලං ආහාරපාන මොනවද කියලා හොයලා බලල උන්වහන්සේලාගේ ලෙඩරෝගවලට ගැලපෙන විදිහට දානි සකස් කරලා ගිලන් ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න මට අවස්ථාව ඕනැකිව. මම උන්වහන්සේලා ගැන වෙන වෙනම් හොයලා බලල උන්වහන්සේලාට බෙහෙත් කරන වෛද්‍යවරුන්ගෙන් තොරතුරු අරගෙන ඒ ගිලන් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය විදිහට දානය හදලම පූජ කරනවා. ස්වාමීනී මට ඒකට අවසර ඕන කියව. ඔන්න 4 වෙනි ඉල්ලීම. ඊළඟට 5 වෙනි ඉල්ලීම විසාකාව කියනව ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන උපස්ථායකවරු ඉන්නවා. ඒ අය පින්ඩ පාති ගිහිල්ලා දානි හොයාගෙන උපස්ථාන කරන්න හිටියොත් සමහර වෙලාට උපස්ථාන කටයුතු මග ඇරෙනවා. සමහරලාට පින්ඩ පාති ගිහින් එන්නකොට අර ගිලං වෙච්ච ස්වාමීන් වහන්සේ අනතුරකට පත් වෙලා ඉන්නත් පුළුවන්. ඇදගෙන වැටිලා තියෙන්න්නත් පුළුවන්. උන්හන්සේට වතුර ටිකක් ඕන වෙනකොට වතුර ටිකක් නැති වෙන්න පුළුවන්. ළඟ හිටපු කෙනා පින්ඩ පාති ගිහිල්ලා. ඒ නිසා ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන උපස්ථායකවරුන්ට දන් දෙන්න මට අවස්ථාව දෙන්න. මං ඒ අයටත් දන් දෙන්න. ඊළඟට විසාකාව කියනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මට තව ඉල්ලීමක් තියෙන. ඒ තමයි ගිලම් භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත් ගැන හොයලා බලලා අවශ්‍ය බෙහෙත් හේත් පූජා කරන්න ඖෂ්‍යද පූජා කරන්න මට අවසර දෙන්න. විසාකාවගේ අන්තිම ඉල්ලීම් දෙක තමයි ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ මුළු සැවැත්නුවරම වැඩඉන්න සංඝයාට වැසි සලු පූජා කරන්න මට අවසර ඕනැකිව. මම දිවි ඇතිතෙක් මේ සැවැත්නුවර වැඩඉන්න සියලු සංඝයාට වැසි සලු මගේ ගාන පූජා කරනු. ඔබහන්සේ මට ඒකට අවසර ඕනැකිව. විසාකාවගේ ඊළඟ ඉල්ලීම අන්තිම ඉල්ලීම තමයි ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ සැවැත්නුවර වැඩඉන්න භික්‍ෂුණීන් වහන්සේලාට දිය සලු පූජා කරන්නත් මට අවසරෝඩ. එතරක ස්වාමීන් වහන්සේලාට වැසි සලු පූජා කරනවා.
භික්‍ෂුණීන් වහන්සේලාට දිය සලු පූජා කරන. එදකොට ඔන්න ඔය ඉල්ලී මට විසාකාව ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව මේ ඉල්ලී මට ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබ මේ එක දවසකට දෙහෙකට කරන ඉල්ලීමකුත් නෙමෙයි. ඔබේ දිවි ඇතිතෙක් ඔබ මේ ඉල්ලී මට තතාගතයන් වහන්සේකින් ඉල්ලන්න. විසාකාව මොනව අපේක්ෂාවෙන්ද ඔබ මේ ඉල්ලී මට ඉල්ලන්න කිය. දැන් අපි කාටත් පින්කං කරනට අපේක්ෂාවල් තියෙනවා. ඔබටත් ඇති. අපිට අපේක්ෂාවක් තියෙන් ඕන. ඔන්න බලන්න විසාකාවගේ තිබ අපේක්ෂාව. ඒ වෙලා විසාකාව ඇඳගෙන කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට අපේක්ෂාවක් තියෙනවා. මං මේ ඉල්ලි මටම ඉල්ලන්නේ අපේක්ෂාව තුළයි. මම නිතර ජේතවනාරාමයට එනවා. තතාගතයන් වහන්සේ දහම් දෙසනකොට මම දම්සභා මණ්ඩපේ කෙළවරක වාඩි වෙලා බොහෝ දවස්වලට බණහනු. ඒ වැඩම කරලා තතාගතයන් වහන්සේ දහම් දෙසනකොට මමත් වාඩි වෙලා බණහනකොට මම දකින සිදුවීම් තියෙනවා. බොහෝ භික්‍ෂූන් වහන්සේලා චාරිකාය වැඩම කරලා තතාගතයන් වහන්සේගෙන් බණහන්න දම්සභා මණ්ඩපේට වඩිනවා. ඒ බණහල අවසන් වෙලා බොහෝ භික්‍ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපේම බණහල මාර්ග පල් ලබන. ඒ වගේමයි සමහර ස්වාමීන් වහන්සේලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විස්තරහනවා. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අපේ ආරාම වැඩහිටි අසවල් ස්වාමීන් වහන්සේ අපවත් වනා උන්වහන්සේ කොහෙද ඉපදුනේ කියලහන. සමහර භික්‍ෂුණීන් වහන්සේ ලහනවා අපේ ආරාම වැඩහිටි අසවල් භික්‍ෂුණීන් වහන්සේ අපවත් වනා. උන්වහන්සේ කොහෙද ඉපදුනේ කිය ලහන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන ඒ භික්‍ෂූන් වහන්සේ අපවත් වනා නොයි උන්වහන්සේ පිරිනිවන් පෑව. සමහරයි ගැන කියනවා ඒ ස්වාමීන් වහන්සේ අනාගාමී වෙලා හිටිය. උන්වහන්සේ දැන් සුද්ධවාස බමලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානු. සමහර අය ගැන භික්‍ෂූන් වහන්සේ ලහන ඔසාමීනී භාග්‍යතුන් වහන්ස අපිත් එක්ක වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා කීප නමක් පසුගිය දිනවල අපවත් වනා. උන්වහන්සේලා කොහෙද ඉපදුනේ කිය ලහනකොට බුදු හාන්දුරු බුදුවැසින් බලල කියනවා මහනෙන ඒ අයි දෙව්ලොව ඉපදිලා බමලව ඉපදිලා. ඒ අය මාර්ග පල් ලබාගෙන හිටි. ඒ අය එහෙදි සසර ගමන අවසන් කරනවා. එතකොට විසාකාවට දම්සභා මණ්ඩපේ නිතර ඔය වගේ සිදුවීන් අහන්න ලැබෙනවා. විසාකාව මොකද කරන්න දැම් බනාහල ඉවර වෙලා පිරිස පිටත් වෙනකොට අර ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ල වන්දනා කළ උන්වහන්සේලාගෙන් විස්තරහන ස්වාමීණි ඔබහන්සේ කොහෙද ඔබහන්සේ බුදුරජාණන් වහන්සේක කතා කර ඉන්නවා මං අහගෙන හිටිය මටත් ඇහුණ දම්සභා මණ්ඩපේ කතාව ඔබහන්සේ කොහෙද එතකොට කියනවානේ විසාකාව නේද මේ ඔබතුමියගේ කීර්තිරාව මේ නගරේ පුරා පැතිරිලා බොහෝ ස්වාමීන් වහන්සේලා ගුණ කියනවා. විසාකාවනි මං අසවල් ආරාමි. මෙහිද යොදුන් සියගානක් දුරයි මං ඉන්න ආරාමිට. එතකොට විසාකාව අහනවා ස්වාමීණී අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියපු ස්වාමීන් වහන්සේලා. අනාගාමී වුනා කියපු ස්වාමීන් වහන්සේලා මේ සැවැත්නුවරට එහෙම වැඩියද. එතකොට කිනා විසාකාවනි උන්වහන්සේලා මේ සැවැත්නුවරට එක වතාවක් නෙමෙයි. දෙතුන් වතාව වැඩලා තියෙනවා. මේ ජේතවනේ වැඩඉඳලත් තියෙනවා. වස්කාලවලත් වැඩඉඳල තියෙනවා. සිය දහස් ගනන් වැඩඉන්නකොට නම් මතකත්නෑන. එතකොට විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහස මට පුදුමාකාර සතුටක් උපදිනවා. එහෙමනං ඒ පිරිනිවන් පා වදාලේ යුතුම් මහරහතන් වහන්සේලා මේ සැවැත්නුවරට වැඩියා නං උන්වහන්සේලා ඒ කාන්තෙන් මගේ කැදදානි හරි වලඳල ඇති. එක්කො මගේ ආගන්තුක දානයක් හරි පිළි අරගෙන ඇති. ඒම නැත්නං උන්වහන්සේලා මගේ ගමිකදානයක් හරි එක වතාවක් හරි වලඳන්න ඇති. ඒ උතු මහරහතන් වහන්සේලා මගේ වැසි සලුවක් හරි පිළිගන්න ඇති. උන්වහන්සේලා මගේ ඒ භික්‍ෂුණීන් වහන්සේලා මගේ දිය සලුවක් හරි පරිහරණය කරන්න ඇති. ඒ ගැන හිතනකොට මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. මගේ සිත ප්‍රීතියෙන් පිනා යන ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ සතුට තුළ මට සතර සතිපට්ඨානි වැඩෙනවා කියන. ඒ පිනම සිහි කරනකොට ඒ ත්‍යාගානුස්සති ඒ කරපු පින්කං ගැන සිහි කරනකොට මට සතර සම්යක් ප්‍රධාන වීරිය මාතුළ වැඩෙනවා. ඒ කරපු පින්කන් සිහි කර මම සතර ඉරිදි පාද ධර්මයන් වඩනවා. ඒ පින් සිහි කර මම සප්ත බොජ්ජංග ධර්ම වඩනවා. පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම වඩනවා. ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ පින් සිහි කර මං ආර්යෂ්ඨායික මාර්ග වඩනවා කිය.
බුදුරජාණන් වහන්සේ 3 වතාවක් සාදුකාර දුන්නා. සාදු 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 විසාකාවනී මගේ බුද්ධ ශාසනයේ දම්පින්කං කරන සියලු දෙනා මේ විසාකාව ආදර්ශයට අරගෙන දම්පින්කං කරත්වා කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් සාදුකාර දුන්න. ඒ නිසා පින්වතුනි අපි පින්කං කරනකොට අපිට තියෙන්න ඕන එවැනි හැඟීමක්. අපි දානයක් පූජා කරාට පස්සේ එතකොට විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම දන් දෙනකොට ඊළඟට මං හිතනවා කියනවා මෙහෙම මගේ දානය වළඳන ස්වාමීන් වහන්සේලා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා උන්වහන්සේලා ප්‍රඥාවෙන් වැඩෙත්වා උන්වහන්සේලා සීල සමාධි ප්‍රඥා වඩාගෙන උතුම් නිවනටම පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් මං උන්වහන්සේලාට දම් පූජා කරන්නේ සිවුරු පිරිකර පූජා කරන්නේ වැසිසලු පූජා කරන්න උන්වහන්සේලාට කැඳදානය පූජා කරන්න නිවනම අරමුණු කරගෙන දන් දෙනවා. ඒකට කියනවා පින්වතුන් නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කිය. ඊළඟට මේ කාලෙ දැන් අපි දන්නවා පිනක වටිනාකම් බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්නවා. දැන් ඔබ මේ ඔස්ට්‍රේලියාව ඉන්න ඔබ හැම දෙනාටම මේ බණහන බොහෝ දෙනෙකුට මේ සිදුවීම හොඳ අත්දැකීම. බුදුරජාණන් වහන්සේ පින ගැන උපමා කරනවා මහනෙනි පින්කරපු කෙනා මිය ගිහිල්ල පරලව යනකොට මෙන්න මේ වගේ අත්දැකීමක් ලබන්න. ඒ තමයි කෙනෙක් විදේශ රටකට යනවා. නන්නාදුන රටකට යනවා පලාතකට. අපි මේ උපමාව අපිට ගැලපෙන විදිහට තේරුම් ගමක. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කෙනෙක් යනවා දුර ඈත පලාතකට අපි ගම නැවක හරි කොහොම හරි ඒ කාලෙ හැටියට ඈත රටක පදිංචියකට හරි කොහෙ හරි යනවා. ඒ යනකොට ඒ ගිහිල්ල බහින තැන තමන්ගේ හිතවත්තු යාලුව නෑදෑයෝ එනකම් බලාගෙන පිළිගන්න සූදානමින් ඉන්නවනං යන ගමනි බයක් ඇතිවෙන්න. පින්කරපු කෙනාගේ පරලව ගමනත් ඒ වගේ කිය. දැන් ඔබ හිතන්න ඔබට හොඳ අත්දැකින් ඇතිනේ. මේ රටේ ඉන්න ඔබේ අම්ම තාත්ත සමහරලාවට එනවා ඔබ බලන්නෙනවා. මේ ඔස්ට්‍රේලියාව ඉන්නකොට ඔබ දෙමව්පියන්ගු ගෙන්න්න ගන්න. ඔබේ ඥාතීන් එනවා මාසෙකට දෙහකට තුනකට ඔබ බලල යන්න එනවා. ඒ දෙමව්පියෝ එන්න පුදුම සතුටේ. ගෙදර ඉඳං ඔන්න මාස ගානක් තිස්සි බලාගෙනන්නවා දින ගැන ගැන ඉන්න කවද්ද යන්නේ කවද්ද යන්න. ඊට පස්සේ දැන් යාපෝට් එකට එනකොට බයක් ඇති වෙන්නෙත් නෑන හැමෝටම කියන මං යන්න දරුවලඟට යන්නේ. ළමයිනුත් ගෙදර කාම්බරී සූදානන් කර අම්මාවහම මේ කාම්බරී තාත්තාවම් මේ කාම්බරී දෙන්නේ ගමන් ලෑස්තිකන අපි අරහෙ යනවා මෙහ යනවා බලන්න එක්කයි යනවා රට පෙන්න්න එක්කයි යනවා අම්ම තාත්ත කැමති කෑමවීම හදාගෙන ඊළඟට යාපෝට් එකටත් ගිහිල්ලා. එතනත් අපහසුතාවයක් ඇති නොවෙන විදියට දෙමව්පියන්ග පිළියාරගෙන බොහෝම ගෞරුවෙන් එක්කංගෙනවා. දැන් එහෙම ගමනක් යන කෙනෙකුට බයක් ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි පින්කරපු කෙනාගේ පරලව ගමනත් ඒ වගේ. කෙනෙක් සුගතිය යනකොට දෙවිවරු එයා එනකන් දින ගැන ගැන බලාගෙනන්නකි නොයාව පිළිගන්න. හරියට යාගේ යාළු මිත්‍රයෝ එයා එක්ක එකට පින්කරපු අය එයා එනකං එහි දින ගැන ගැන බලාගෙනන්න. දැන් අපි මේ එකතු වෙලා පින්කං කරනවන දැන් අපි දන්නවා මේ පිරිස මේ පින්වතුන් බොහෝම සද්ධාවේ. මේ පිරිස මේ වතාව මේ දඹදිව පින්කං කරන්න පළවෙනියට නෙමේ. දඹදිව හැම බුද්ධ භූමියකම අපි දන්නවා ලංකාවේ සියලු පූජනය සිද්ධස්ථාන අට මස්ථාන සොලොස් මස්ථාන ඔය හැම්ම තැනකම නිතර කටින පින්කල් සිදු කරමින්. බොහෝම සද්ධාවෙන් පින්කන් සිදු කරගත්ත පින්වන්ත පිරිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මය පෙන්නවා දැන් අපි එකට පින්කං කරනවා. ඒ පින් කරනකොට පිනට පින එකතු වෙනවා වගේ කල්්‍යයාන මිත්‍රයෝ සත්පුරුසය අපි එක එකතු වෙනවා. ඒ අයි අපිත් එක්කම අපි කරන පින් අනුමෝදන් වෙනවා. ඒවට උදව් කරනවා ඒවට සහ සම්බන්ධ වෙනවා. ඒ අයි මිය ගිහිල් අපිට කලින් දිවිය ලෝකෝල ඉපදිලා ඉන්නවා. ඒ අයි නිතර බලනවා කෝ අපේ යාලුව කෝ අපේ කල්්‍යයාන මිත්‍රයෝ අපි එකට පින් කරපු අය. ඒ අය දැම් මොකද කරන්නේ. ඒ කරන පින්කං එහෙහි දන් සාධකාරදිදී ඒ දෙවුරු අනුමෝදන් වෙනවා. ඒ අය දින ගැන ගැන බලාගෙනන්නේ තමන්ගේ යාලුව තමන්ගේ කල්්‍යයාන මිත්‍රය අර දිවිය පිරිස ළඟට එනකම්. දැන් අපි මේ මනුස්සලෝක හිටියට
අපි පින් කරනකොට අපිට පරලව හැදිලා ඉවරයි පින්වතුනි. ධර්මයේ සඳහන් වෙනවා දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිවිය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන යනවා. පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මොනවගේ පිනත්ද කරේ මේ තරන් සැපසම්පත් ලබන්න කියලා විස්තර අහනකොට දවසක් මුගලන් හාමුදුරුව දකිනවා ලස්සන දිවිය විමානය සත්රුවනින් පහළ වෙච්ච බැබලෙන ලස්සන දිවිය මාලිගාවක් දකිනවා. හැබැයි දෙවිවොත් නෑ මාලිගාව බැබලි බැබලි තියෙනවා. ති මුගලන් හාමුදුරුව එතන්ට ගිහිල්ල බලාගෙන ඉන්නවා කාගෙද මේ මාලිගාව දේවතාවරු පිරිසක් ඇවිල්ලා මුගලන් හාමුදුරුවන්ට වන්දනා කරලා කියනවා මහා මොග්ගල්ලානයන් වහන්ස උබහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔය විමානය පහළ වනේ බරණැස නන්දිය සිටුවරයට බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් හදල බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මල දානයක් පූජා කරලා ඒ ශාලාව සඟසතු කරල පූජ කර. ඒ පින්කම මනුලව කරනකොට දෙව්ලොව 12 යොදුනක් විශාල දිවිය විමානයක් නන්දිය සිටුවරය වෙනුවෙන් ඒ මොහොතෙම දිවිය ලෝකෙ පහළ වෙන. දැ නන්දිය සිටුවරය මැරිලනෑ යා මනුස්ස ලෝක හොඳට ජීවත්වෙන. හැබැයි ඔහු වෙනුවෙන් තවතිසා දෙව්ලව 12 යොදුනක දිවිය විමානයක් පහළ වෙලා. අනිත් දෙවිවරු කියනවා ස්වාමීනී ඔබහන්සේ මනුස්සලෝකට වැඩියට පස්සේ හදිසියවත් ඔය බරණැස වඩිනකොට නන්දිය සිටුවරයක් ඔය දිහරි හම්බේ. ඔය නන්දිය සිටුවරයා මගදි හරි මුණ ගැහුණොත් ඔබහන්සේ නන්දිය සිටුවරයට පණවිඩයක් කියන්න අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා තවතිසා දෙවිවරු ඔබේනකම් බලාගෙන ඉන්නවා පිළිගන්න. ඒ නිසා තව තවත් පින් කරලා කුසල් වඩලා තවතිසා දෙවියන් අතරටම යන්න කියලා ඔබහන්සේ ගිහිල්ලා කියන්න කියෙන නන්දිය සිටුවරයට. එහෙනම් අපිට පේනවා පින්කරපු කෙන මනුස්සලෝක අපි පින් කරනකොට අපිට පරලව හැදෙනවා. හැබැයි ඒ දෙවරු තව කතාවක් කියන අපි එක තේරුම් ගන්න ඕනේ. ඒ තමයි සාමීනි උබහන්සේ ගිහින් කියන්න තව තවත් පින් කරලා කුසල් වඩලා දෙවියන් අතරටම එන්න කියල. ඒකට හේතු අපි හිතම නන්දිය සිටුවරය පෘතජ්ජනව ඉන්න කියලා තාම මාර්ග පලයක් ලබල නෑ කියලා. නන්දිය සිටුවරයා ඕනම මොහොත කපායකාම අකුසලයකට වැටෙන්න්නත් පුළුවන්. ඒක තමයි පෘතජ්ජන භාවේ භයානක්ක. යම් වෙලාවක නන්දිය සිටුවරයා අපායගාමි අකුසලයකට වැටුණොත් පංචානන්තරි අකුසලයක් වුණත් පෘතජ්ජනයක අතින් කොච්චර පින්කර කර හිටියත් ඕන වෙලාවක වෙන්නත් පුළුවන් කිය. එවැනි භයානක අකුසලයක් උනුත් ඔහු අතින් අර විමාන අතුරුදහන් වෙලා අපායට ඊළඟට කර්මය හැදෙන. ඒ නිසා දෙවරු කියනවා තව තවත් පින් කරගෙන කුසල් වඩාගෙන ඒ විමානයටම ඒ දෙවියන් අතරටම එන්න කියල. පිංහතුනි බුදුරජාණන් වහන්සේ වදාලා පින්කරපු කෙනා දෙව්ලොවට එනකන් දෙවරු බලාගෙන ඉන්නවා. යා පින් කරනකොට විමාන මැවෙනවා. හැබැයි අකුසල් කරපු පවකං කරපු කෙනා පින මදි කෙනා එයා ගමනක් යනකොට එයාගේ පරලොව ගමන එයා බොහොම බයෙන් තැති ගැනීමේ මොකක් වෙයිද දන්නේ මොන අනතුරකට පත්වෙයිද දන්නේ. බලන්න මරණ බය මනුස්්‍යය තුළ තියෙන බුදුරජාණන් වහන්සේ උපමා කරනවා කෙනෙක් නන්නා දුනන රටකට යනවා භාසාාවක් දන්නේ පුද්ගලයෝ දන්නේ ඔබට වඩා අපි අත්දැකී මිදලා තියෙනවා. මම ගොඩාක් ධර්ම ප්‍රචාරයට ලෝක රටවල්වල වඩිනකොට ඔය මැද පෙරදික රටවල්වල අපි බණට යනකොට අපි යන ප්ලේන් එකේ සමහරලාවට 50ක් 100ක් යනවා අලුතෙන් යන අය. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා නිමාඩු ඇවිල්ලා යන අය වගේම මැද පෙරදික ගෘහසේවයට රස්සාවලට අලුතෙන්ම යන අය යනවා. ඔවුන් සමහර වෙලාවට යාපෝට් එකේදී අර ෆෝම් එක පුරෝ ගන්න දන්නේ. අපි බොහෝ දෙනෙකුට ඒක පුරෝලා දෙනවා අසං කරගන්නවත් දන්නේ සමහරු. යනකං අඩාඩා යන්නේ. සමහරු ප්ලේන් එක අපිට ඇහෙනවා ඉඳගත්තට අර නග්ගනකං කාගේ හරි පෝර්ණ එකක් අරගෙන පුතාට කතා කලා අඩනවා. අම්මට කතා කලා අඩනවා. අනේ අම්මේ දරුව බලාගන්න කියලා අඩනවා. එතකොට ඒ රටට ගිහිල්ල බහිනකොට විශ්වා භාසාවත් දන්නේ නෑ. කොයි වගේ තැනකට යයිද ගියාට පස්සෙ ගහයිද උුණු අතුර නාවලක් ගහල සමහරුන්ට ඇන ගහලා සමහරු එන්න මිනි පෙට්ටිවල. අන්ත දුක්විඳලා පඩියත් නැතුව අතපය කඩාගෙන දුක්විඳල ලංකාවට එන අය විදේශ රටවල්ලෝට රැකියාවට ගිහිල්ල කොච්චර ඉන්නවද ඔය ගෘහසේවයට යන අතර. අපි එවැනි අය ඕන තරම්
ඒ රටවල්වල ධර්ම දේශනාවට ගියාම සමහර වෙලාවට තානාපති කාර්යාලවල සේප් හවස්වල වෙනම තියාගෙන ඉන්න අතර ඒ දුක් ගැනවිලි අහලා තියෙන. එදකට බලන්න කෙනෙක් විදේශ රටකට යනවා පුදුම බයකින් තැති ගැනීමකින් ගිහිල් අනතුරක වැටෙනවා. බුදුරජාණන් වහන්සේ උපමා කරා පින් කරගත්තේ නැති කෙනාගේ පරලව ගමනත් ඒ වගේ තමයි කියෝ. අනතුරක් මයි අපාය වැටෙයිද තිරිසන් ලෝකෙට වැටෙයිද ප්‍රේත ලෝකෙට වැටෙයිද මං කොහේ අයිද කියලා විශාල බයකින් මරණාසන්න කාලි ජීවත්තේ. එයාගේ මරණාසන්න මොහොතත් භයානකයි පරලවත් අනතුරේ. හැබැයි පින් කරගත්ත කෙනා ඉද නන්දති පෙච්ච නන්දති යා මෙලවස් සතුටු වෙනවා. පරලවස් සතුටු වෙනවා. මං මේ විදියට පින් කරගත්තා කියලා හිත හිතා සතුටු වෙනවා. සුගතියට ගියත් ඒ කරපු පින් සිහිකර කරා සතුටු වෙන. තිය නිසා පිංහතුනින් මේ වෙලාවේ විශේසෙන්ම ඔබ සිහි කරන්නට ඕනෑ අපි දන්නවා මේ පිංහතුන් දඹදිව බොහෝ පින්කං කරපු පිරිසා. හැබැයි ඒ දඹදිව කරපු අනෙක් සියලු පින්කංවලට වඩා මේ වෙලාවේ මේ අසීරුම වෙලාවෙ කිසිම කෙනෙකුට මෙහෙම පින්කමක් කරන්න හිතෙන්නේවත් නෑ සමහරුන්ට. මේ වගේ වෙලාවක කොහොමද ඉතින් ඒ හරියට කරගන්න බෑනි කියලා සමහරු හිතනවා කෙනෙක් කැමති තමන් ගිහිල්ල තමන්ගේ අතින් මේක පූජ කරේ නැත්නම් කෙනෙකුට ඒක මධිකමක් වගේ ඒක නං හරි නෑ කියලා හිතනවා. නමුත් මේ පිංගතුන් පුළුවන් උපරිම ආකාරය ඒ වැසිසලු බොහොම ගෞරවෙන් මේ රටට වඩම්මල දවස් ගානක් පිරිත් කියලා බොහොම ගෞරවාන්විත ගුවන් මගින් ඉන්දියාවට ඒ දඹදිව බුද්ධ භූමියයට පූජනීය පිම්බීමට බරණැස ඉසිපතන මිගදාය සැවැත්නුවර ජේතවනේ ඒ තැන්වලට වඩම්මල අන්තර්ජාලයෙන් හරි ස්වාමීන් වහන්සේලාට වස්සාරාධනා කරලා. සමහර වෙලාවට ඉදිරි මාසවල අපිට පේනවා මේ වසංගතය තව ඉදිරී අඩුවෙන කාලයක්. සමාරලාවට තව අවුරුද්දක් දෙකක් ඉන්දියාව දිහා බලපුහම ආයි දඹදිව යන්න කවදාපිට අපේ ජීවිත කාලි ලැබෙයිද. ඒ තරම් භයානක තත්ත්වයක් අපිට ලෝකෙ තුළ පේෙන්. නමුත් මේ ලැබිච්ච අවස්ථාවෙන් මේ පින්වතුන් කොහොම හරි පුළුවන් විදියට පින් කරගන්න. ඒ සිතුවිල්ලම කොච්චර පිනක්ත කියලා හිතා. පිංගතුනි ඔබ අහල ඇති අපේ රටේ ඔය බැමිනිතියා සායාපු කාලි. රහතන් වහන්සේලා වැඩ සිටිය කාලි. වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ අවුරුදු 12ක නියගයක් මහා සාගතයක් ඇති වුණ අපේ රටේ. බොහෝ ස්වාමීන් වහන්සේලා දානෙ නැතුව අපවත් වුණා. රහතන් වහන්සේලා බොහෝ පිරිස පිරිනිවන් පැ ඔබහල ඇති සිතුල් පව්වේ 12,000ක් මහරහතන් වහන්සේලා. තිස්ස මහාරාමි වැඩහිටිය 12,000ක් මහරහතන් වහන්සේලා 24,000ක් යාල කැලේ මැද්දේ දානි නැතුව පිරිනිවන් පෑව උන්වහන්සේලා. එනම් අපිට පේනු අපේ රටේ භික්‍ෂූන් වහන්සේලාටවත් දානයක් දීගන්න බැරි රහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ එවැනි මහා නියග දුරුභික්ෂ ඇති වෙලා තියෙන. ස්වභාවික විපත් කවදත් එන්න පුළුවන්. එක්කො භූමිකම්පා එක්කො නායාම් එක්කො සුලිසුලා කුණාටු වසංගත ලෝකෙ විටිං විට එවැනි විපත් වියසන ලෝකෙ සිද්ධ වෙලා තියෙන. සමහර මිනිස්සු දරුණු වෙන දැන් ඔය වගේ කාල එනකොට සමහර මිනිස්සුන්ට අගහිඟකං වැඩි වෙනකොට මිනිස්සුන්ගේ ගුණධර්ම පිරිහෙනවා. සමහරු හිතනවා මේ කාල ඔපින් කරලා හරියන්න අපි දන්න ඉස්සරහට මොකක් වේද කියලා. ඒ නිසා දැන් කියක් කර ඉතුරු කරගන්නන අතේ තියෙන එක පින් කරන්න ගිල නාස්ති කරගන්න හොඳනෑ. එහෙම හිතලා තමන් අමාරුම වෙලාවේ බොහෝ දෙනෙක් පින්කං වෙනද පින්කං කරපු අය අසීරු වෙලාව පින්කං කරන්න හිත නැමෙන්නේ. හැබැයි සමහරය පෙර සසර පින් කරලා පාරමී පුරාගෙන ඇවිල්ලා ඒ පුුණ්්‍යවන්ත හිත් ඇති අය අසීරු මොහොතේ අසීරුම වෙලාවේ තමන් කොහොම හරි දුක්ගැහැට ප්‍රශ්න විඳගෙන පින්කං කර. ඒ නිසා පිංහතුනි එක සිදුවීමක් තියෙන අපේ රටේ ඉතිහාස සිදුවීම් වල ස්වාමීන් වහන්සේලාට දානි නෑ. තින් උන්වහන්සේලා සමහරලාට දවසටම කිසිම දෙයක් නැතුව නිරාහාරව ඉන්න. දවසක් එක මහරහතන් වහන්සේ නමක් පිණ්ඩ පාති වඩිනකොට ඒ ගංවල මිනිස්සුත් නෑ ගෙවල් දොරවල් අතහැරලා ගිහිල්ලා. මොකද සමහර මිනිස්සු එකතු වෙලා ඒ වසංගත කාලෙ අපේ රටේ ඔය බැමිනිතියා සාය කාලේ කණ්ඩායන් හැදිලා මිනිස්සු මරාගෙන සමහරු කන්න නැතුව මිනිමස් කෑවල. අපේ ඉතිහාස එහෙම තොරතුරු තියෙනවා. මිනිස්සු ගම් රටවල් අතහැරලා
සමහරු මුහුද අයිනට ගිහිල්ලා ඔය මුහුදු වතුර ටිකක් හරි වැටකේ අයිස්ම තියෙන පැත්තකට හරි ගිහිලා මුහුදක් අයිනට වෙලා ඉන්නවා එකතු වෙලා. බොහෝ මිනිස්සු කන්න නැතුව මැරුණා. එක ගමක් තියෙනවා මේ ගමේ බොහෝම අමාරුවෙන් පවුලක් ජීවත්වෙනවා. මේ මිනිස්සුන්ට තිබිලා තියෙනවා හාල් ටිකක් මේ වී ටිකක් තියෙන. ඒ කාලේ දැම් මේක උයාගෙන කන්නත් උයාගෙන කෑවොත් එක වේලා ගෙදර 4-5 දෙනා කෑව ඉවරයි. ඒ නිසා මේ අය මොකද කරන්නේ මේක මුට්ටියක දාලා කෝම හරි මොකක් හරි ඒ කාලෙ කල්තියාගන්න පුළුවන් ක්‍රමයකට පොළොව ඇතුළේ වල්ල ලතිය. දවසකට සැරයක් බොහෝම පරිස්සමෙන් වටපිට බලලා මොකද මිනිස්සු බත්මුටියත් උත්සගෙන දුවන මිනිස්සු ඉන්නේ කාලේ. මේ හාල් ටික ගොඩ අරගෙන මේක බැඳල වතුරේ දාලා තම්බනවා. තම්බලා ගෙදර 4-5 දෙනාම අර තම්බපු වතුර ටික තමයි බොන්නේ. බීලා ඉවර වෙලා අර හාල් ටික හේමම ආයෙමත් වෙනම හංගලා තියෙනවා. ඒ කාලේ නරක් නොවන කල්තියාගන්න ක්‍රමයකට පොළොව ඇතුලේ තියලා තියෙනවා. ආයි දවස් 2ක් විතර ගිහිල්ලා බඩකින්න ඉවස්ස ගන්නම බැරි වෙනකොට අර පොළොව ඇතුලේ තියෙන ටික අරගෙන ආයි ඒක තම්බල වතුර ටිකක් බොනවා. ඔහොම තමයි ඔය හාල් ටික දැන් කාලයක් පාවිච්චි කරගන්න පුළුවන් විදිහට අර හාල් තම්බපු වතුර ටික තමයි බිබී හිටියේ. ඔය නිවසට ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩිය. උන්වහන්සේ ආර්යයන් වහන්සේ නම. මේ ගෙදර මිනිස්සු කල්පනා කරා අපිට දෙන්න දෙයක් නෑ. එකම හාල් ටිකක් තියෙන මේ ටික තමයි මේ තම්බ ගෙදර 4-5 දෙනාම අර වතුර ටික බොන්නේ. හාල් තම්බපු වතුර ටිකක් බොන්න. කමක් නෑ ඕන දෙයක් වෙච්චදේ. උන්වහන්සේට අපි කොහොමත් අව ටික දවසක් ඉඳලා මේ නියගෙන් මැරිලෑ. හැබැයි මේ දානදීපු පින අපිට සංසාරය නිවන් දකිනකං ඉතුරුවේ. ස්වාමීනී වඩින්න කියලා උන්වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේට පිලේ වාඩිවෙන්නවත් තැනක් නෑ වැඩයි නාසනයක් පනවල අර හාල්ටි කරගෙන ගෙදර 3-4 දෙනාම සතුටේ හැමෝම සම්බන්ධ වුණ. ඒටික ඉව් අයදා. උයලා ඉවර වෙලා දැන් හිතන්න දවස් ගානක් හම්බල වතුර බීපු හාල් ටිකේ සමහර වෙලාවට ඒ උයනකොට පවා ඒ පෝෂණය ගුණයා ඒ විදිහට නැතුව ඇති. හැබැයි අර ටික බෝම පුළුවන් විදිහට හාල් ටික හදලා බත් ටිකක් වියලා වෙන කිසිම වෑන්ජන මොනවත් නෑ. මේ බත් ටික පාත්තරයට පූජ කර. පාත්තරයට පිළිගැන්නවා. උන්වහන්සේ දානෙ වලඳලා ගෙදර කීප දෙනාටම පින් අනුමෝදන් කරලා උන්වහන්සේ වැඩිය. අර චුට්ටයි තිබුණ පාත් අර වලද සම්පූරණය සූර ලඩිය අන්තන් බත්තට කීපයක් අඩිය තියෙන් නැති ඒටික ඔක්කොම උන්වහන්සගේ පාත්තරයට පූජ කර. උන්වහන්සේ නොපෙනී යනකම්ම සාධකාරදිදී බලාගෙන ඉඳලා ගේ ඇතුළට ගිහිල්ලා අර මුට්ටිය බැලුවා වතුර ටිකක් හරි දාලමේවත් අර හාල් බට්ටික උයලදීපු මේ මුට්ටියේ තියෙන වතුර ටික හරි අද බීල කුසපුරෝගන්න කියලා බලනකොට මුට්ටිය සම්පූර්ණයෙන් බත්වලින් පිරිලා. ඊට පස්සේ ගෙදර 4-5 දෙනාටම පුදුම ආශ්චරයක් හිතාගන්න බෑ අර හිස්වෙච්ච මුට්ටිය සම්පූර්ණයෙන් පිරිලා. දානයේ දිට්ට දමවේදනී ආනිසංස දුරුභික්ෂ දානයක ආනිසංස. ඒ වෙලාවේ ගෙදර 4-5 දෙනාම බෙදාගෙන කුස පිරෙනකං ආහාරගත් අරගෙන ගිහි ආයි බලනකොට ආයි පිරිලා. ගන්න හැන්ද පිරෙනවා. හරි මාශ්චරය. අවසානයේ ඒ අහල පහලඉන්න අනිත් අයටත් අඩ ගහල දන්දුන්න. ඒ වසංගතය අවසන් වෙනකම්ම ඒ බත්මුට්ටිය ගන්න හැන්ද පිරුණකින ඒ ගමේම මිනිස්සු අහල පහල දන්න කියන මිනිස්සු පවා ඇවිල්ලා කුස පුරෝගත්ත කියනවා ඒ බත්මුට්ටියේ ගන්න බට්ටික පිරුණකිනවා මේ දානයේ කානිසංස දිට්ට දම්ම වේදනියව අපේ රටේ එදා බැමිනිතියා සායකාල අපේ ඉතිහාසය ලැබිච්ච විස්තරයක්. ඒ නිසා පින්වතුනි දුරුභීක්ෂ දාන කියලා කියන්නේ. දුරුභික්ෂ කාලි කරන පින්කං කියලා කියන්නේ සාමාන්‍ය අනිත් පින්කං වලට වඩා මහත් පලයි මහානි සංසයි. ඇයි කෙනෙක්ගේ හිත නැමෙන්නේ නෑ. දැන් අපිට නිදහසේ පින්කං කරන්න පුළුවන්න. හොඳට සල්ලි තියෙනවන. සමහරු සල්ලිත් තියෙනවා තමන්ගේ ප්‍රයෝජනවලට සල්ලි තියෙනවා පින්කං කරනවා. තමන්ට අනාගත බයකුත් නෑ. තමන් දන්නවා. නිදහසේ සතුටෙන් පින්කං කරනවා. ඒ පින්ගොලත් පින් විපාක තියෙනවා. හැබැයි ඒ සියල්ලට වඩා මෙවැනි කාලෙක දැන් බලන්න මේ වසංගතයක්ත් එක්ක අනාගතය ගැන
ඔබට සමහරලාට ඔබ මේ රටේ හිටියත් ඔස්ට්‍රේලියාව හිටියත් ලෝකෙ කොහෙ හිටියත් මේ බණ කොහේ දං ඔබ ඇහුවත් ලෝකෙ කොහේ දම් බණ ඇහුවත් මිනිස්සුන්ට කොච්චර හිතේ දුකක් බයක් තැති ගැනීමක් තියෙනවද අපිට මොකක් වෙයිද මේ වසංගතය ඉවර වෙනකොට අපේ නෑදෑ ඥාතීන් දෙමව්පියන්ගෙන් කීයෙන් කී දෙනෙක් ජීවතුන් අතර ඉදීද කාට කවද කොයි විදිහට මේ රෝගේ බෝවේද හිතන්නවත් පුළුවන් අනාගතය ගැන විශාල බයක් තියෙන අනාගත බියක් තියෙන ඉස්සරහට සමහරලාවට මිනිස්සුන්ට දැන් රස්සාවල් නෑ තිබ්බ රස්සා නැති වෙලා ගොඩක් ආයතන වැහිලා මිනිස්සුන්ට අගහිඟකන් ගොඩාක් ජීවිතය තියෙනවා හැබැයි ඒ අගහිඟකන් තියාගෙන ඒ අසරණකන් තියාගෙන මිනිස්සු බොහෝම අමාරුවෙන් හරි දානි දෙන පින්කං කරන පින්කංවලට සම්බන්ධ වෙන පිරිස ලෝකෙ පුරා ඉන්න අපේ රටෙත් ඉන්නවා මේ අසීරු වෙලාවේ අමාරුම වෙලාවේ තමන්ගේ පන්සල් සමාලාට ගෙවල්වල කන්න නෑ ගිහිල්ල ස්වාමීන් වහන්සේලාට දානි දීලා කියන අනේ ස්වාමීනී වෙන දරන් ඉති වෑන්ජන 3-4ක් එක්ක පන්සල්ට දානි හදාගෙනාව දැන් ඉතින් අපිටත් නෑ නමුත් ඔබහන්සේලාට පුළුවන් විදිහට අද දානටික් ගෙනාව කියලා එක්ක බට්ටිකක් සම්බෝල ටිකක් එක්ක මොනොහරි මැල්ලුමක් එච්චරයි වෙන කිසි දෙයක් නෑ ඔබහල ඇති අනාත පින්ඩික සිටුතුමා අමාරුම කාලයක් ආව සිටුතුමාගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා වෙනද ප්‍රනීත විදිහට දන්දීපු සිටුතුමා ඒ කාලෙත් දානි දෙනෙ අතහැරී නෑ කියනු. සිටු මාලිකාව ප්‍රනීත විදිහට දානි වලඳපු සිටුතුමාට දැන් සිටුතුමා කන්නෙත් කාඩි හොදී නිවුඩු හාලු. හැබැයි සිටුතුමා තමන් කණබොන විදිහටම පුළුවන් උපරිමෙන් සංඝයාට දන්දුන්. දවසක් භික්‍ෂූන් වහන්සේලා සිටුතුමා ඒ කාලි පත්වෙලා ඉන්න තත්ත්ව ගැන බුදුරජාණන් වහන්සේට ඇවිල්ලකින සාමීනී භාග්‍යතුන් වහස දැන් සිටුතුමාට අමාරු කාලයක් අපි සිටු නිවසට පිණ්ඩ පාතයන් නැතුව අපි වෙන ප්‍රදේශයකට පිණ්ඩ පාත වඩින්නද බුදුරජාණන් වහන්සේ වදාළ හා මහන නිහෙම හිතන්න එපා සිටුතුමාට කොයි තරං අමාරුනත් අසීරුනත් ඔයි සිටුතුමා මහා පින් ඇති කෙනෙක් සද්ධාවෙන්මයි දන්දෙන් ඒ නිසා තමන්ට පුළුවන් උපරිමෙන් කාඩි හොදි ටිකක් හරි නිවුඩුහාල් ටිකක් හරි දන්දේ ඒ දන් දෙනදේ සද්ධාවෙන් පිළිගන්න සිටුතුමාගේ සද්ධාවෙන් දෙනදේ වෙන ප්‍රදේශක පිණ්ඩ පාති යන්න එපාකි. භික්‍ෂූන් වහන්සේ ඇහුවේ සිටුතුමා ගැන කරුණාවේ හැබැයි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කොච්චර අසීරුණත් ඒ සිටු නිවසටම යන්නකව මොකද ඒ වෙලාවෙ තමයි උපරිම පින් රැස්වෙන්. ඔබ අහල ඇති දුටුගැමුණු රජ්ජුරුව මහා පින්කං කරපු කෙනෙ රුවන්වැලි මහා සෑය කොච්චර පිනක්ද. මේ තුන් ලෝකෙ තියෙන පූජනියම මහා සෑය හැදුව. මිරිස වැටි චෛත්‍යය. ජයකොන්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොත්තේ නිදන් කළ මිරිස වැටිය හැදුව ලෝවා මහාපාය මහා පින්කං කර. දහස් ගණන් රහතන් වහන්සේලා එකතු කළ මහාවිහාරි පින්කං කර. හැබැයි දුටුගැම රජ්ජුරුවන්ට මරණ මංචකයේ සිහිවුණේ තමන් යුද්ධ කරන අතරතුර කොටු වෙලා කුසගින්න හිටපු වෙලාවේ තමන්ගේ බත් පත අහසින් වැඩම කරපු පිණ්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේට පූජ කරලා තමන්ගේ සක් කරේදාගෙන හිටපු කහපාට සලුව පාත්තරය ඇතුළෙන් පූජ කරා ඒ සලුව සංඝයාට පූජාවේවා කියල පූජ කර. දුටුගැමු රජ්ජුරුවන්ට මරණ මංචකේ පින් පොත කියෝනකොට ඔය පින තමයි කියෙන බලවත් වුණේ ආසන්න කුසලයක් හැටියට. රජ්ජුරුවන්ට හිතුනා රුවන්වැලි මහාසෑයි ලෝවා මහාපායි මිරිස වැටි මේ ඔක්කොම කරීමං රජකං කරනකොට බලය තියෙනකොට මොනව කරන්න බැයි. හැබැයි මං යුද්ධේ මැදි වෙලා සතුරන්ට කොටු වෙලා එදා රාත්‍රීම බඩකින්නේ ඉඳලා උදේ පාන්දර කුසගින්න දරාගෙන මට තිබ්බ මගේ බත් පතත්මන් සංඝයාට දන් දුන්න. මගේ කරේ තිබ්බ එකම සලු ඒ වෙලාවේ මං සංඝයාට ඒ සලුව පාත්තරය ඇතුළෙන් තියල කහපාට රණ සලුව සංඝයාට පූජ කරා. මං කොච්චර ත්‍යාගවන්තේද කියලා මරණ මංචකේ දුටුගැම් රජ්ජුරුවන්ට අර විශාල පින්වලට වඩා මරණ මංචකයේ බලවත් වනේ ඒ පින ඒ වෙලාවෙ තමයි දෙවරු වහසේ පිරීදලා අපිළඟට අපිළඟට එන්න රජතුම අපේ දිවිය ලෝකට එන්න කිය අහසේදන් දිවිය රතවලින් කතා කරා කෙන බහල ඇති. ඒ නිසා පින්වතුනි පින කියන එක පුඤ්ඥානි නාම සුකස් සේතන් අධිවචන. අපිට නිවන් දකිනකම් පින අවශ්‍යයි.
පින් කරගත්ත කෙනාට නිවන් දකින්න තියෙන මාර්ග බුදුරජාණන් වහන්සේ පෙන්වා සුකාපටි පදා කිප්පා බිඤ්ඥා. සැප සහිත මාර්ගයකින් යා ඉක්මනින් නිවනට යනවා පින් කරගත්ත කෙනා. දැම් බලන්න සීවලී මහරහතන් වහන්සේ සසරි ගොඩාක් පින් කරපු කෙනෙ. උන්වහන්සේ කොච්චර උන්වහන්සේට ලැබිච්ච ලැබීම විතරක් නෙමේ උන්වහන්සේ රහත් වෙච්ච හැටි. පළවෙනි කෙස්ටික කපල අතට දුන්න සීවලී මේ කෙස් දිහා බලාගෙන පිළිකුල වඩන් අර කෙස්ටි අතේ තියාගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා සිහිකරනකොට සෝවාන් වුණ. දෙවනි කෙස්ටික කපල අතට දුන්න. ඒ කෙස් දිහා බලාගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා සිහිකරනකොට සකදාගාමි වුණ. තුන්ගෙන් කෙස්ටික කපල අතට දුන්න අනාගාමි වුණා හිස බාල අවසන් වෙනකොට සිවර පොරවන්නත් පෙර සීවලී කුමාරය රහත් වනේ. එතකොට හිතන්න පිනේ තියෙන බලවත්කම පින්කරපු කෙනා සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින්ම නිවනට යනවා. පින්කරගත්තේ නැත්නම් අප හිතම කෙනෙක් හොඳට භාවනා කරනවා. හොඳට භාවනා කරන හැබැයි පිනට එච්චර උනන්දුවක් නෑ පින් කරන්න කැමතිනෑ භාවනා කරන. එයා කියනොම මේ බෝව පින්කර කර හරියන්න භාවනාවයි ඕන කියල යා භාවනාම කරනවා කියලා හිතන් එයාටත් නිවන් දකින්න පුළුවන්. හැබැයි එයාට නිවන් දකින්න තියෙන මාර්ගය දුක්කා පටිපදා දුක් සහිත මාර්ගයක් යාට තියෙන. ලෝසක මහරහතන් වහන්සේත් රහත් වනා තමයි. උන්වහන්සේත් පිරිනිවන් පෑව. හැබැයි උන්වහන්සේට ඔබහල ඇති පින්ඩ පාතිකයක් දාන ටිකන. පුදුම ලෙඩරෝග කරදර විපත් සිව්පසය හරිම කරදර විපත්. ඒ නිසා පින්වතුනී පින් කරන්න ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම් පින්කං කරන්න. ඒ කරන පින්කං අතර අග්‍රම පිනක් කටින මහා පින්කමක් සිදු කරගන්නවා කියලා කියන ජීවිතය අට මහා කුසල් අතර මේ කරන පින්කං අතර අග්‍ර පිනක් බවට පත්වෙන. ඒ කරගන්න කටින මහා පින්කං අතරත් ලෝකයේ මේ විශ්වය තුළ පූජනීයම පුුණ්‍ය භූමි සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙන ඒ උතුම් වජිරාසන පිම්බිමේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා මුල් කරගෙන ඒ වර්තමානය වැඩඉන්න මහා සංඝයාට වස්සාරාධනා කරමින් මෙවර බුද්ධගයා භූමියයේ කටින මහා පින්කම සිදු කරනවා කියලා කියන්නේ අග්‍රම පිනක් කරගන්න. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කරපු ඒ උතුම් ඉසිපතන මිගදාය පිම්බිමේ මෙවර කටින මහා පින්කම සිදු කරන්න සම්බන්ධ වෙනවා ඒ සැදැහැවතුන් සමඟ. ඒ වගේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටිය. සැවැත්නුවර ජේතවන පුුණ්‍ය භූමී මෙවර කටින මහා පින්කමට මේ පින්වතුන් එකතු වෙලා සම්බන්ධ වෙලා ඒකටත් සම්බන්ධ වෙන. අපේ බුදුරජාණන් වහන්සේ වැඩිම ධර්ම දේශනා ප්‍රමාණයක් දේශනා කරපු ඒ උතුම් පුුණ්‍ය භූමියත් මෙවර කටින මහා පින්කමට එකතු වෙන. ඒ නිසා අසීරුම වෙලාවක ලෝකයේ පුරාම වසංගතයක් පැතිරීගෙන ගිය කාලෙක ඉන්දියාව විශේසෙන් මේ වෙලා බොහෝම අසරණ මට්ටමට ඒ රටේ ජනතාව මිනිස්සු ඒ වගේ වැඩඉන්න සාමීන් වහන්සේලා පවා. බොහෝම අසීරුවෙන් ඒ පින්කං කරගෙනේ භූමිය වැඩඉන්නවා ඉතින් අපි උන්වහන්සේලාටත් විශේෂෙන් අපි කවුරුඩ් ලෝකෙ කොහෙ හිටිය. ඒ දඹදිව සිද්ධස්ථානවල ඒ අනන්ත දුග්ග හැට විඳගෙන ඒ උතුම් බුද්ධ භූමි ආරක්ෂා කරගෙන වැඩඉන්න සියලූම පූජනය මහා සංගරත්නය නිදුක් වේවා නිරෝගි වේවා සුවපත්තේවා උන්වහන්සේලාට කායි චිත්ත පීඩා දුරුවේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා කළේ මහරහත් සංගරත්නයට ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙනන වර්තමානි ඒ උතුම් පූජනය පුුණ්‍ය භූමි රැකගෙන වැඩ සිටින ඒ පූජනය මහා සංගරත්නයට අපි හදවති ආශිර්වාද කරමු. තේ වගේම සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙව් බමුන් දසදහසක් ලෝකධාතුවල දෙවියන් ත්‍රහි සහස්සී ලෝක ධාතුවේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් මේ සිදු කරන මහා පින්කම් මේ කටින මහා පින්කන් සාධකාරදිදී සතුටෙන් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ හැම දෙනාටමත් ලෝකයාටත් විශේසින් දවදිය පුුණ්‍ය භූමියවල වැඩයින්නේ පූජනය මහා සංගරත්නයටත්
සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදී ලැබීවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේ මද මේ මහා පින්කම සිදු කරගන්න එරංගා සමරතුංග මහත්මිය, ඒ වගේම උපේන්ද්‍ර සමරතුංග මහත්මා, ඒ වගේම දියණියන් වන දිනෝ බණ්ඩාරනායක සමරතුංග දියණිය, තෙරුණී බණ්ඩාරනායක සමරතුංග දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා, ඒ වගේ මේ අයගේ ලංකාවේ ඉන්න ඥාතීන්, ඒ සමන්ත විමලසේන මහත්මිය, අපි දන්නවා එතුමිය බොහෝ පින්කම් කරන කෙනෙක්. දඹදිව සියලු සිද්ධස්ථාන ලංකාවේ පූජනීය පුණ්‍ය භූමි මුල් කරගෙන මේ සහෝදර සහෝදරියන් එකතු වෙලා පවුලේ සියලු දෙනා මහා පින්කම් කරපු පුණ්‍යවන්ත පිරිසක්. ඒ වගේ මේ අයගේ සුජීවත්ව ඉන්න දෙමව්පියෝ, ඒ ලංකාවේ ඉන්න සියලු දෙනා, ඒ වගේ මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න, සිඩ්නි නගරේ ඉන්න මේ අද බණහන් එකතු වෙච්ච කල්යාණ මිත්‍ර පිරිස, සැදැහැවතුන් හැම දෙනාම, ඔබ හැම දෙනාමත් මේ පිනෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. මේ කටින මහා පින්කං වලින් රැස් කරගන්න අග්‍ර පින මේ හැම දෙනාටම සුවසේ සැපසේ සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින්ම නිවන් අවබෝධ කර ගැනීම පිණිස, නිර්වාණ අවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මියගිය ඥාතීනෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාගෙම මිය පරලොවගිය සියලු ඥාතීන් සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිතත් සැපවත්වේවා, සුවපත්වේවා, සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියලා පින් දෙනවා. එහෙමනම් ඔබ හැම දෙනාටමත් මේ මහා කටින පින්කන් සිදු කරගන්න, වස් ආරාධනා කරන්න. ඉතින් ලබන මාසේ වස් ආරාධනය වෙනුවෙන් මේ දිනවල මේ කීපේම පින්කන් සිදු කරලා, ඒ වැසිසලු සකස් කරලා, ඒවයේ දඹදිව සිද්ධස්ථානවලට ගුවන් මගින් යවල වස් ආරාධනා කරන්න බලාපොරොත්තුවීම නිමිත්තෙන් අද මේ ධර්මදානමය පින්කම සිදු කරේ. බණහන ඔබ වගේම කළම්ම ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලක්වාසී ලොවාසී හැම දෙනාටමත්, අන්තර්ජාලය ඔස්සේ මේ බණහන ලොවාසී හැම දෙනාමත් සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. කෙනෙක් කරන පිනක් දැකලා හදවතින් සතුටු වෙනවන, තමන්ට පින කරගන්න බැරිවුණා වෙන්න පුළුවන්. අනේ සාදු කොච්චර දෙයක්ද කියලා හදවතින්ම සතුටු වෙලා ඒ පින් අනුමෝදන් වීමත් පින. ඒ නිසා ඒ පින් අනුමෝදන් වන හැම දෙනාමත්, ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපි කවුරුත් දැඩි අධිෂ්ඨානයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ උතුම් දඹදිව සතර ස්ථානවල ඒ උතුම් බුද්ධානුභාව බලයෙන්, ඒ සතර අවිධහිත ස්ථානවල ඒ උතුම් බුද්ධානුභාව බලයෙන්, ඒ වගේ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ බලයෙන්, ඒ ධර්මරත්නය අනන්ත ධම්මානුභාව බලයෙන්, ඒ වැඩ සිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාදී මහරහතන් වහන්සේලාගේ, මහරහතන් වහන්සේලාගේ අනන්ත සංඝානුභාව බලයෙන්, ඒ වගේම ලංකාවේ රුවන්වැලි මහාසෑය අෂ්ටඵල බෝධීන් වහන්සේලා, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, දෙතිස් ඵල බෝධීන් වහන්සේලා, ඒ වගේම සොළොස් මස්ථාන ආදී ඒ පූජනීය පුණ්‍ය භූමිවල ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන්, සළුමිනි සෑය, සිළුමිනි සෑය ආදී දෙව්ලොව බඹලොව ඒ උතුම් සෑවල්වල වැඩ සිටින ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ පුණ්‍ය බලයෙන් මේ වසංගතය ඉක්මනින්ම ලෝකයෙන් දුරුවේවා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ වසංගතය ඉක්මනින්ම දුරුවෙලා සුවසේ සැපසේ පින් දහම් කුසල් දහම් වඩාගන්න අපි හැම දෙනාටම ඉක්මනින්ම වාසනාව ලැබීවා කියලා අපි අධිෂ්ඨාන කරමින් ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් වැඳගන්න ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා මෙසිතින්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ගෙබෙන
හැම තත්පරයකදීම ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබේ ජීවිත අවබෝධය පිණිසම සසර මඟ කෙටි කර ගැනීම පිණිසම දහමේ හැසිරෙන්න දහම ප්‍රායෝගික කරලන්නට නිරන්තරයෙන්ම උතුම් චතුසත්‍ය ධර්මාවබෝධයම ප්‍රාර්ථනා කරමින් සද්ධර්ම ශ්‍රවණයේ දෙන්නට අපි පින් සිතින් යුතුව පුරා හෝරාවක කාලයක් යනදී සිටි ඔබ හැම දිනාටම මතක් කිරීම සිහිපත් කිරීම ආරාධනාව සිදු කරනවා. සදහවතුනි මෙත් බුද්ධ අභිවන්දනා මෙත් සදහම් විකාශය බුදුනුවන්ගේ හදවතෙහි නාලිකාව විදිහට නිවැරදි වූ පරම පවිත්‍ර වූ ශ්‍රී සද්ධර්මයේ නිවැරදිව sannivedanaya කරන සදහම් කලන මිතුරා සමග උතුම් සද්ධර්ම ශ්‍රවණයේ යෙදුණි ඔබ අද නිසි ධර්මානුකූලව මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණු අප ගෞරවාර්හ ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ලොකු ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම හඬ නගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. සාදු සාදු සාදු. සදහැවතුනි පින්කම් අතර ඒ වගේම දානයන් අතර අග්‍රතම දානය විදිහට ධර්ම දානමය පුණ්‍ය කර්මයකට සදහැති දායකත්වයන් ගෙන කටයුතු කරමින් මහානීය පින්කම් මාලාවක් සිද්ධාරාගෙන සියල්ලන්ට දායකත්වයන් දරාගෙන ජීවිතේ පුරාවටම කුසල් වඩීමේ බලාපොරොත්තුව සිද්ධාරාගෙනමින් තවත් මහානීය පින්කමක් සාර්ථක කරගැනීමේ ඒකායන ප්‍රාර්ථනාවකින් උතුම් සදහම් දේශනාව සිද්ධ කරන්නට යෙදුනා වූ එරංගා සමරතුංග මහත්මිය, උපේන්ද්‍ර සමරතුංග මහත්මයා, දිනු බණ්ඩාරනායක සමරතුංග සහ තෙරුණි බණ්ඩාරනායක සමරතුංග දියණියන්, සමන්ත විමලසේන මහත්මිය සහ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අරමුණු කොටගත් පරිදිම 2021 වර්ෂයේ උතුම් බුද්ධ ගයා වජිරාසන පුණ්‍ය භූමියේ පවත්වන්නට නියමිතව තිබෙනා වූ කටින මහා පින්කම සර්වපකාරයෙන්ම සාර්ථක කරගන්නට ඒ සියලුම දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව තුන්වුණේ ආශිර්වාදයම ලැබේවායි අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නට සූදානම් වන්නේ. ඔබ හැම දිනාටම ධම් ඇසූ පෙනෙන් උතුම් චතුසත්‍ය ධර්මාවබෝධය පිණිසම සාක්ෂාත් කරගන්නට ඒ සියලු දේශනාමය කුසල් බලවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.